ආයුබෝවන් දුවේ පුතේ ඔයාලා අදත් අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දුවේ පුතේ ඔයගොල්ලෝ අපේ YouTube channel එක දිගට subscribe කරලා දිගටම පාඩම් සඳහා සම්බන්ධ වෙන්න කියලා ඔයගොල්ලන්ට මම කියනවා. ඉතින් පුතේ අපි අද කතා කරන්න යන්නේ 10 වසරේ ඉතිහාසයේ පෙළ පොතේ අදාළව දෙවෙනි පාඩම විදිහට තමයි අපි දෙවෙනි පාඩමේ පළවෙනි කොටස අපි කතා කරලා ඉවරයි. ඒක YouTube එකේ තියෙන ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස සම්බන්ධව අපි කතා කරද්දී කොහොමද මේ ජනාවාස ආරම්භය සම්බන්ධව අපි කතා කරා මේ ප්‍රාගෛතිහාසික යුගයේ ජනාවාස ආරම්භ වීමත් ජනාවාස ව්‍යාප්තිය කොහොමද සිද්ධ වුනේ මේගොල්ලෝ දේශගුණික කලාපවල ව්‍යාප්තිය සිද්ධ වුනේ කොහොමද ඒ කාලවකවානු සම්බන්ධව කතා කරලා තියෙනවා ඒ වගේම දුවේ පුතේ අපි කතා කරා ඒකෙදී ජනාවාසවල මූලික ලක්ෂණ ජීවන රටාව මොන වගේද තිබ්බේ ආහාර රටාව මොන විදිහට භාවිතා කරේ එසේ තාක්ෂණය මිනිසුන්ගේ ශරීරවල ස්වරූපය අභිචාර විදි සම්බන්ධව අපි පාඩම කොටසදී කතා කරා. එතකොට මම අද කතා කරන්නේ 10 වසර මේක දෙවෙනි කොටස විදිහට 10 වසර ඉතිහාසයේ පොතේ දෙවෙනි පාඩමේ දෙවෙනි කොටස විදිහට තමයි මම මේ පාඩම කතා කරන්නේ. ඉතින් පුතේ පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස කියන කොටස තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට අපි මේ පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස සම්බන්ධව කතා කරද්දී මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානය ඓතිහාසික යුගයේ ආරම්භයත් අතර කාල පරිච්ඡේදය තමයි අපි පූර්ව ඓතිහාසික යුගයේ විදිහට සැලකන්නේ. එතකොට මතක තියාගන්න පුළුවන් නේද ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානය ඓතිහාසික යුගයේ ආරම්භයත් අතර කාල පරිච්ඡේදය තමයි අපි මේ පූර්ව ඓතිහාසික යුගයේ විදිහට හඳුන්වන්නේ. එතකොට තාක්ෂණික වශයෙන් මේ සංක්‍රාන්තික යුගය. තාක්ෂණික වශයෙන් ගත්තාම මේ යුගය සංක්‍රාන්තික අවධිය. ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගය ඊට පෙර පැවති ප්‍රාග් ඓතිහාසික යුගයෙන් වෙන්වී පෙනෙන්නේ කරුණු කිහිපයක් පදනම් කරගෙන. ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගය ඊට පෙර පැවති ප්‍රාග් ඓතිහාසික යුගයෙන් වෙන්වී පෙනෙන්නේ කරුණු කිහිපයක් පදනම් කරගෙන. එනම් පළවෙනි එක තමයි අපිට තියෙන්නේ මේ පිලිස්සු මැටි වලම් භාවිතය ආරම්භ කිරීමත් ක්‍රමවත් සුසාන චාරිත්‍ර විදියක් අනුගමනය කිරීමත් යන දෑ ඒ අතර ප්‍රධාන වෙනසකට ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ පිලිස්සු මැටි වලම් භාවිතා කිරීම සහ ක්‍රමවත් සුසාන විදියක් භාවිතා කිරීම. මෙතනින් ලියාගන්න පිලිස්සු මැටි වලම් භාවිතය සහ සුසාන චාරිත්‍ර විදියක් ලෙස පාවිච්චි කරනවා. ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුගයේ ඊට පෙර පැවති ප්‍රාග් ඓතිහාසික යුගයෙන් වෙන් වෙලා පෙනෙන කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි පිලිස්සු මැටි වලම් භාවිතය සහ ක්‍රමවත් සුසාන විදියක් භාවිතා කිරීම. ඊළඟට දුවේ පුතේ මේ ප්‍රාග් ඓතිහාසික යුගයේදී පැවති ගල්ම වලම් තාක්ෂණය වෙනුවට යකඩ ලෝහ භාවිතා කිරීම මේ කාලේදී යන්නේ. එතකොට මේ කාලේදී තවත් විශේෂත්වයක් වෙනවා මොකද්ද? යකඩ ලෝහ භාවිතය. මෙතන ලියා ගන්න යකඩ ලෝහ භාවිතය. හරිද? එතකොට ඒ ටික පැහැදිලිව සටහන් කරගන්න පුළුවන්. ඊළඟට මේ ආරම්භ වීමත් එක්ක මේ ගල් මෙවලම් තාක්ෂණය දැනට ආරම්භ වීමත් එක්ක ගල් මෙවලම් භාවිතා කිරීම මුළුමනින්ම අතහැර දැමීමක් සිදු වූයේ පූර්ව ඓතිහාසික යුගයේදී සම්පූර්ණ මේකෙන් ඉවත් වුණා කියලා අපිට කියන්න බෑ. මේ ගල් මෙවලම් භාවිතා කිරීම මුළුමනින්ම අතහැර දැම්මේ පූර්ව ඓතිහාසික යුගයේ අවසන් භාගයේදී තමයි මේ සම්පූර්ණ මේ ගල් මෙවලම් භාවිතය අතහැර දැමීම සිද්ධ වෙන්නේ. යකඩ භාවිතය ආරම්භ වීම නිසා මෙම යුගයේ පූර්ව ඓතිහාසික යකඩ යුගය යනුවෙන්ද මුල් යකඩ යුගය යනුවෙන්ද හඳුන්වනවා. පූර්ව කියන්නේ මුල් කියන කෙනෙකුට. එතකොට මේ යකඩ භාවිතය ආරම්භ වීම නිසා මේ කාලේ හඳුන්වන පූර්ව ඓතිහාසික යකඩ යුගය යනුවෙන්ද මුල් යකඩ යුගය යනුවෙන්ද හඳුන්වනවා. මෙතන ලියා ගන්න පූර්ව ඓතිහාසික යකඩ යුගය වරහන් ඇතුලේ ලියා ගන්න මුල් යකඩ යුගය කියලා. කොට ඒ ආරම්භ වීමත් එක්ක එලෙස ස්ථීර ජනාවාස ඉදිකිරීම කුෂිකර්මාන්තය ආරම්භීම මෙකල දක්නට ලැබෙන තවත් පරිවර්තනයන් කිහිපයක්. කියන්නේ ප්‍රධාන වශයෙන් ස්ථීර ජනාවාස ආරම්භ වෙනවා.
ඊපස්සේ කුෂිකර්මාන්තය ආරම්භීම මේකල දක්නන්න ලැබෙන තවත් පරිවර්තනයක්. එතකොට ඔයගොල්ලෝ අපි කතා කරා මෙතනදී උඩ කතා කරා සොහොන් ක්‍රම ආරම්භ වුණා. ඒ වගේම තමයි මෙතන අපි කිව්වා පිරිසු මැටි වළම්බා විද්‍යයි සුසාන චාරිත්‍ර ක්‍රමයයි. එතකොට ඊට අමතරව මොනවද තිබ්බේ? එතකොට මෙතනින්ම ඔයාලා ලියාගත් එකට ලියා ගන්න. මේ සංක්‍රාන්තික අවධිය අපිට සහ දකින්න පුළුවන් මේ ප්‍රධාන වශයෙන්ම ස්ථිර ජනාවාස ඉදිකිරීම සහ ස්ථිර ජනාවාස ඉදිකිරීමත් අනිත් එක තමයි කුෂිකර්මාන්තය ආරම්භීමත් මේකල දකින්න පුළුවන්. ඒකවල කරුණු හතරක් තියෙනවා. මොකද්ද? එකක් තමයි යකඩ තාක්ෂණය. යකඩ තාක්ෂණය ආරම්භ වීමක් මෙතෙන් එන්න ඕනේ. එතකොට පළවෙනි එක පිරිසු මැටි බඳුන් ආරම්භ කිරීම ඊළස්සේ ක්‍රමවත් සුසාන චාරිත්‍ර විදි අනුගමනය කරා. ඊට පස්සේ යකඩ ලෝහ භාවිතා කරා. ස්ථීර ජනාවාස පිහිටුවා ගත්තා. කුෂිකර්මාන්තය ආරම්භීම ආදිය මෙතනදී සිද්ධ වෙන ප්‍රධාන කාරණා. ඒකට ඔකේ දීලා තියෙනවා පින්තූර දෙකක් පුතේ ඔයාලගේ අස්තිපොත ගත්තාම ඒකේ පළවෙනි එක විදිහට ඔයාලට දීලා තියෙන්නේ මෙතන තියෙනවා පූර්ව ඓතිහාසික යුගයේදී මියගිය අය වෙනුවෙන් යාතු කාර්මික චාරිත්‍ර පැවැත්වීම සඳහා භාවිතා කර මේ මැටි පොරු සුසානිය තමයි මේ තියෙන්නේ. මේක ආදාහන කටයුතු සඳහා භාවිතා කරලා තියෙන්නේ. මේකේ මේ ප්‍රධාන වශයෙන් මිනිස් ඇට සැකිලි මේ ආදාහනික තිබෙන්නේ මිනිස් ඇට සැකිලි සම්පූර්ණ මිනිහ නෙවෙයි. අනතුරුව මේ භස්මාවශේෂ මැටි බඳුන් වල බහලා ඒවා තැන්පත් කරලා තියෙනවා. ඉතින් අපි කතා කරේ මේගොල්ලෝ මේ වලල්ලා තියලා වෙලා ටික කාලයක් ගියත් පස්සේ මේ අරගෙන ඔළුවෙම අරගෙන අපි අර කතා කරේ මේ ගුරුගල් ආලේප කරනවා කියලා ඉන්නේ වගේ ඊටසේ අවශේෂ ටික එකතු කරලා මේ මැටි ඔරුව වල තැන්පත් කරලා තියෙනවා. එතකොට මේ වගේ මැටි ඔරුවක් අපිට හම්බෙලා තියෙනවා. මේ රංචමඩම පූර්ව මේ මැටි ඔරුව සුසාන හම්බෙන්නේ රංචමඩම පූර්ව ඓතිහාසික සුසාන භූමියෙන් මේ මැටි ඔරුව සොයාගෙන තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා සිතුවමක් දීලා ඒ කියන්නේ මේකේ තියෙන්නේ මේ මැටියෙන් සාදන ලද උරු සුසාන වල භස්මාවශේෂ සහිත මැටි බඳුන් තැන්පත් කර තිබේ. එය ඉතා පුරාණ කාලයේ මෙරට වැසියන් අනුගමනය කර මලවුන් සඳහා වෙන් වූ යාතු කර්මයක් විදිහට තමයි සැලකන්නේ. කියන්නේ මේ වගේ මැටි ඔරුවක් අපිට හම්බෙලා තියෙනවා මේ රංචමඩමේ. ඒකට මේතන මේ වගේ සිතුවමක් දක්වලා තියෙන්නේ මේ වගේ මේ තැන්පත් කරලා මේ මැටි බඳුන් වල දාලා තැන්පත් කරලා තියෙන නැති කියලා මේ අඳින්නද චිත්‍රයක් තමයි මෙතනදී අපිට මේ පෙන්නලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු මේ පූර්ව ඓතිහාසික යුගයේ බිහිවීම. පූර්ව ඓතිහාසික යුගයේ බිහිවීම මොන ආකාරයෙන්ද සිද්ධ වුනේ කියලා. හරිද? එතකොට අපි මේ පූර්ව ඓතිහාසික යුගයේ බිහිවීම ගැන කතා කරද්දී ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේ ආරම්භයත් ප්‍රාක් ඓතිහාසික යුගයේ අවසානයත් අතර සංක්‍රාන්තික සමය තමයි අපිට මේ විදිහට අපි හඳුන්වලා තියෙන්නේ. මොකද අපි කියවනේ පූර්ව ඓතිහාසික යුගය කියන්නේ ඓතිහාසික යුගයේ ආරම්භයත් ප්‍රාක් ඓතිහාසික යුගයේ අවසානයත් අතර මේ සංක්‍රාන්තික සමය තමයි අපිට මේ සමයේදී අපිට හම්බ වෙන තොරතුරු සහ දැනුම සීමිත වෙලා තියෙනවා. ඊළඟට මේ ප්‍රාක් ඓතිහාසික යුගයට අයත් ගල් මෙවලම් තාක්ෂණීය සහ දඩයම් ඇතුළුව ආහාර එකතු කිරීමේ යැපීම් ක්‍රම යටපත් වෙමින් ඒ වෙනුවට ශාකාහාර මත වැඩි වශයෙන් පදනම් වුණා. ඒ වගේම තමයි ලෝහ භාවිතයේ නිරුරු වුණා. දැන් හිතවන දෑම ඒ කියන්නේ සිදුවිය හැකි පරිවර්තනයක් නෙවෙයි. ඒ කියන්නේ මේක පුතේ මේ ප්‍රාක් ඓතිහාසික යුගයේ අපි කියනවානේ පූර්ව ඓතිහාසික යුගයේ අවසානයත් ප්‍රාක් ඓතිහාසික යුගයේ අවසානය පූර්ව ඓතිහාසික යුගයේ ආරම්භයත් අතර මැදි කාලයනේ මේක. එතකොට අපිට ගල් මෙවලම් තාක්ෂණය සහ දඩයම් ඇතුළු ආහාර එකතු කිරීමේ යැපීම් ක්‍රම යටපත් වෙනවා. ටික ටික ඒවා වෙනුවට ශාකාහාර මත යැපි පදනම් වෙනවා. එතකොට ලෝහ භාවිතයට නැඹුරු වෙනවා. එතකොට මේවා මේ එක දවසක් දෙකකින් සතියේ මාසයෙන් සිද්ධ වුණේවා නෙවෙයි. මේවා කාලයක් තිස්සේ ඉදිරියට පැවතගෙන ඇවිල්ලා සිදු වුණේ විදිහට තමයි සලකන්න පුළුවන්. එතකොට අනෙක් අතට මෙවැනි පරිවර්තනයන් මේ ජනනය කිරීමට කිසියම් ප්‍රබල හේතුවක් තිබීම අවශ්‍යයි.
කියන්නේ අනෙක් අතට එවැනි පරිවර්තනයක් ජනනීය කිරීම කිසියම් ඒ ජනනීය කිරීමට කිසියම් ප්‍රබල හේතුවකුත් අත්‍යවශ්‍ය වෙනවා. නේද? එතකොට එහෙම වුණාම මේ වෙනත් රටවල වී තිබෙන්නේ මේ සංස්කෘතික පරිවර්තනයන් බොහෝ අවස්ථාවල බලපාලා තියෙන දීර්ඝකාලීන බලපවත්නා මේ දේශගුණික විපර්යාසය තමයි බලපාලා තියෙන්නේ. එතකොට වෙනත් රටවල සිදු වී තිබෙන්නේ එවැනි සංස්කෘතික පරිවර්තනයන්ට බොහෝ අවස්ථාවල බලපා තිබෙන්නේ මේ දීර්ඝකාලීන පරිවර්තනයන් තමයි බලපැවැත්තිලා තියෙන්නේ. නැත්නම් දේශගුණික විපර්යාස මේ සඳහා ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. අපි කතා කරන මේ හොලෝසීන යුගය. අපිට මේ හොලෝසීන යුගය නමින් හැඳින්වෙන මෑත භූ අවධියේ මැද භාගයේදී එනම් ක්‍රිස්තු පූර්ව 4000 4500 අතර කාලවකවානුවේදී සමස්ත දකුණු ආසියානු කලාපයටම බලපෑමක් ඇති කළ දේශගුණික විපර්යාසයක් ගැන පුරාවිද්‍යාඥයන් සහ පුරාණ දේශගුණීය පිළිබඳව විශේෂඥයන් විසින් කරුණු අනාවරණය කරගෙන තියෙනවා. ඒ කියන්නේ දුව පුතේ මේ හොලෝසීන නමින් හැඳින්වෙන මෑත භූ අවධියේදී ඒ කියන්නේ අපි ගත්තොත් ක්‍රිස්තු පූර්ව 4000 අතර කාලයේදී මේ වකවානුවේ සමස්ත දකුණු ආසියාවේම කලාපයට බලපෑමක් ඇති කළ දේශගුණික විපර්යාසයක් ගැන පුරාවිද්‍යාඥයන් සහ පුරාණ දේශගුණීය පිළිබඳ විශේෂඥයන් විසින් කරුණු අනාවරණය කරගෙන තියෙනවා. ඉතින් මේ කරුණු අනාවරණය කර ගැනීමේදී පුතේ මේ අයිස් යුගයේ අවසන් වීමත් සමග ලෝකයේ උණුසුම් තත්ත්වයට පත් වෙනවා. අයිස් යුගයේ අවසන් වීමත් සමග ලෝකයේ උණුසුම් වීම නිසා මේ කෘෂිකර්මාන්තයට වඩා සුදුසු පරිසර තත්ත්වයක් ගොඩනැගෙන්නට පටන් ගන්නවා. කියන්නේ දැන් මේ අයිස් යුගයේ අවසන් වුණාට පස්සේ ලෝකයේ උණුසුම් වෙනවනේ. උණුසුම් වීමත් මේ කෘෂිකර්මාන්තයට වඩා සුදුසු පරිසර තත්ත්වයක් ගොඩනැගෙනවා. එතකොට මේ පරිසර තත්ත්වය ගොඩනැගීමත් එක්ක මේ ජනගහනයේ කැපී පෙනෙන අයුරින් වර්ධනය වූ අතර ඒ තුලින් නව සමාජ රටාවක් කෙරෙහි යොමු වීම සිදු වුණා. ඒ කියන්නේ ඒ තුලින් නව සමාජ රටාවක් බිහිවීම සිද්ධ වෙනවා මේ ලෝකයේ අයිස් යුගයේ අවසන් වෙලා ලෝකයේ උණුසුම් වීමත් එක්ක මේ කෘෂිකර්මාන්තයේ ආරම්භ වීමත් එක්ක ජනගහනයේ කැපී පෙනෙන අයුරින් වර්ධනය වෙලා ඒ අතර නව සමාජ රටාවක් බිහිවීම කෙරෙහි යොමු වෙනවා. එතකොට මේ ඇතැම් විට ඉදිරි කාලයේදී සිදු කිරීමට නියමිත පර්යේෂණ කටයුතුවලදී එම දේශගුණික වෙනස් වීම එකල මෙරටේ ජීවත් වූ ප්‍රාගෛතිහාසික මේ ප්‍රජාවටත් යම් ආකාරයෙන් බලපෑමක් කළේද යන්න අපිට කෙලෙස ඒ පිළිබඳව පිළිදරව් කිරීමට හැකියාවක් වෙන. කියන්නේ නැත්නම් විට මේ අපි දැන් මේ පර්යේෂණ කටයුතු ඉදිරියට සිද්ධ වෙනවානේ. එතකොට මේ දේශගුණික විපර්යාසයේ මෙරට ජීවත් වූ ප්‍රාගෛතිහාසික ප්‍රජාවට බලපෑමක් ඇති කලේ කෙසේද යන්න පිළිබඳව පිළිදරව් කිරීම කරනු ඇත. ඉදිරියේදී ඒ කරන පර්යේෂණත් එක්ක සමාජලාඩව වෙනස් වෙන්න පුළුවන්. එතකොට පුතේ දැන් ශ්‍රී ලංකාවේ පූර්වයිතිහාසික යුගයේ පිළිබඳව පැරණිතම සාධකය අපිට ගන්නේ ක්‍රිස්තු පූර්ව 2400. එතකොට මෙතනින් ලියාගන්න ශ්‍රී ලංකාවේ පූර්වයිතිහාසික යුගය පැරණිතම සාධකය ක්‍රිස්තු පූර්ව 2400ට කියන. ශ්‍රී ලංකාවේ පූර්වයිතිහාසික යුගය පිළිබඳව පැරණිතම සාධකය අයත් වන්නේ ක්‍රිස්තු පූර්ව 2400ට. හරි. එතකොට දැනට කර තිබෙන පුරාවිද්‍යාත්මක ගවේෂණවලට අනුව මෙම යුගයට අයත් සාක්ෂි වඩා පැහැදිලිව අනාවරණය වී තිබෙන්නේ සබරගමු පළාතේ ඊසාන දිග කොටසින් සහ ඌව පළාතේ නිරුප දිග කොටසින්. කොට දැනට කර තිබෙන පුරාවිද්‍යාත්මක ගවේෂණවලට අනුව මෙම යුගයට අයත් සාක්ෂි වඩාත් පැහැදිලිව අනාවරණය වී තිබෙන්නේ සබරගමු පළාතේ ඊසාන දිග කොටසින් සහ ඌව පළාතේ නිරිත දිග කොටසින් තමයි මේ ප්‍රදේශයට වැඩිපුර මේ සම්බන්ධව පුරාවිද්‍යාත්මක ගවේෂණවලින් අපිට පැහැදිලි තොරතුරු අනාවරණය වෙන්නේ. එතකොට ඒ සම්බන්ධව කතා කරද්දී ඉතිරි කාලයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ගවේෂණවලදී තවත් ප්‍රදේශවලින්
මේ පිළිබඳව තවදුරටත් සාක්ෂි අනාවරණය වීමට ඉඩ තියෙනවා. ඒ කියන්නේ මේ කරන ගවේෂණත් එක්ක යම්කිසි සාක්ෂි ප්‍රමාණයක් ඉදිරියේදී අපිට හම්බ වෙන්න පුළුවන්. කොට මේ පූර්ව ඓතිහාසික යුගයට අයත් දිවයිනෙන් අපිට පූර්ව ඓතිහාසික යුගයට අයත් දිවයිනෙන් දැන් 50කට ආසන්න සංඛ්‍යාවකින් අපිට මේ මහා ශිලා සුසාන හම්බ වෙනවා. කියන්නේ මෙගලිතික් බේරියල්ස් අපිට සහ ඒවාට තදානුබද්ධව පිහිටා ඇති පැරණි ජනාවාස මගින් මේ පුරාවිද්‍යාඥයෝ මේක විශ්වාස කරනවා. කියන්නේ ලංකාවේ සාධක අනාවරණය කරගන්න පුළුවන් අපිට මොනවද මහා ශිලා සුසාන 50කට ආසන්න ප්‍රමාණයක් අපිට හම්බ වෙනවා. ඒවා ආසන්නයේ තියෙන පැරණි ජනාවාස මගින් මේ තදානුබද්ධ ප්‍රදේශ සම්බන්ධව අනාවරණය කරගන්න පුළුවන් කියලා පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මේ විශාල ගල්පතුරු එක්තැන් කොට චතුරස්‍රාකාර හැඩයට සකසන ලද එකී සුසාන විශාල ගල් පුවරවකින් ආවරණය කරලා තියෙනවා. ඒකට විශාල ගල්පතුරු එක්තැන් කොට චතුරස්‍රාකාර හැඩයකට සකසන ලද එකී සුසාන විශාල ගල් පුවරවකින් ආවරණය කරලා තියෙනවා. එතකොට මේ ගල් පුවරු ආවරණය කරලා තිබ්බහම මේකේ මිනිස් භස්මාවශේෂ සහිත වලන්. ඒ කියන්නේ මේ භස්මාවශේෂ ටික වළඳක දාලා මේ සුසාන ගර්භය තුල තැන්පත් කරලා තියෙනවා. මේවා හැඳින්වීම සඳහා ශිලා මංජුසා කියන ක්‍රිස්පෙරියල් යන වචනයද යොදාගෙන තියෙනවා. ඒ කියන්නේ මිනිස් භස්මාවශේෂ සහිත වලන් එම සුසාන තුල තැන්පත් කරලා තියෙනවා. මේවා හැඳින්වීමට මොකද යොදාගෙන තියෙන්නේ? ශිලා මංජුසා සොහොන් කියන වචනේ තමයි යොදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ක්‍රිස්පෙරියල් කියන නම මේ විවාහාරයේදී යෙදিলা තියෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මේ සොහොන් අතරින් මධ්‍යම පළාතට අයත් දඹුල්ලට නුදුරු පිහිටි ඉබ්බන්කටුව මහ සුසානය. ඔයාලට මතකයිද ඉබ්බන්කටුව ගැන ඉස්සෙල්ලා මේ පින්තූරයක් තිබ්බනේ ඔයාලට දීලා. ඒකට මේ ඉබ්බන්කටුව මහ සුසානයට අයිති අපිට මේ සාධක මේ යාපහුවේ පිහිටි ගල් සොහොන් කනත්ත නමින් හැඳින්වෙන සුසාන භූමියත් ගලේ වෙන්න නුදුරු පිහිටි යටිගල් පොත්ත සුසාන භූමියත් අපිට මේ කැණීම් කරලා ඒ සම්බන්ධ සාධක හම්බෙලා තියෙනවා. මෙතනෙන් ලියාගන්න ශිලා මංජුසා සොහොන් කියලා මෙතෙන් ලියාගන්න ඉබ්බන්කටුව කියන්නේ දැන් දඹුල්ලේ තියෙන ඉබ්බන්කටුව කියලා දන්නවනේ. එතකොට ඊළඟට යාපහුව ගල් සොහොන් කනත්ත දඹුල්ල ඉබ්බන්කටුව යාපහුවේ ගල් සොහොන් කනත්ත ගලේ වල යටි ගල් පොත්ත. කොට ස්ථාන තුනකින් අපිට හම්බ වෙලා තියෙනවා. දඹුල්ලේ නුදුරුව පිහිට තියෙන ඉබ්බන්කටුව ප්‍රේමහ සුසානියත් යාපහුවේ පිහිටි ගල් සොහොන් කනත්ත නමින් හැඳින්වෙන සුසාන භූමියත් ගලේ වලට නුදුරින් පිහිටලා තියෙන යටිගල් පොත්ත සුසාන භූමියත් දැනට කැණීම් කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඒකට ඔය ප්‍රදේශ සම්බන්ධව අපිට තොරතුරු දැනගන්න මේ පුළුවන් ස්ථාන විදියට හඳුනා ගන්න පුළුවන්. මෙතනින් සටහන් කරගන්න. එතකොට ඉතා පහසුවෙන් මේ පිළිබඳව අවබෝධය ලබා ගන්න පුළුවන්. එතකොට මේවන් ලැබිලා තියෙන විද්‍යාත්මක දින නිර්ණානුව ක්‍රිස්තු පූර්ව 750 400ත් අතර කාලයකට අයත් වෙනවා. මේ විද්‍යාත්මක කාල නිර්ණය ප්‍රමාණව ක්‍රිස්තු පූර්ව 750 450ත් අතර කාලයට අයිති වෙනවා. ඉතින් දුවේ පුතේ මේ ක්‍රමයට අමතරව අපිට තියෙනවා මේ මහශිලා සම්ප්‍රදායයටම අයත් තව සුසාන ක්‍රම කිහිපයක් පිළිබඳව අපිට සාධක ලංකාවෙන් හම්බ වෙලා තියෙනවා. කියන්නේ මහශිලා සම්ප්‍රදායට හා අයත් තව සුසාන කිහිපයක් සම්බන්ධව අපිට ලංකාවේ සාධක ලැබිලා තියෙනවා. ඒ සාධක අතර ඇතැම් ඒවා සාමාන්‍ය මැටි බඳුනක භස්මාවශේෂ තැන්පත් කරලා පොළවේ වල දැමීම සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මැටි බඳුනක භස්මාවශේෂ තැන්පත් කරලා පොළවේ වල දැමීම සිද්ධ වෙලා තියෙනවා. නේද? ඊළඟට මේවා මේ සොහොන් එවැනි සොහොන් හැඳින්වීමට කුම්බීන නිකන. ඒ කියන්නේ කුම්බීන නිකන කියන පදේ යොදාගෙන තියෙනවා. urn burials. කියන්නේ
එවැනි සොහොන් හැඳින්වීමට භාවිතා කරලා තියෙන්නේ කුම්බීන නිකන කියන පදේ. කුම්බීන නිකන. එතකොට මෙතනින් ලියා ගන්න පුළුවන් ඕගොල්ලන්ට මොකද්ද මේ කුම්බීන නිකල කියන්නේ මොකද්ද කියලා. එතකොට කුම්බීන නිකල කියන පදේ එතනදී යොදාගෙන තියෙනවා. හරිද? ඒක සඳහන් කරගන්න. එතකොට කුම්බීන නිකල කියන්නේ මේ මහජලා සම්ප්‍රදායට ලංකාවෙන් සුසාන හම්බ වෙනවා කියලා කිව්වා. අපි එතකොට ඒවා මේ මැටි ඔරුවක දාලා තමයි මේවා තැම්පත් කිරීම සිද්ධ වෙන්නේ කිව්වා. ඒකට අපිට ඒ වගේ සුසාන කිහිපයක් හම්බ වෙලා තියෙනවා. එතකොට පුතේ මම මෙතන මේ කිව්වේ කුම්බීන සුසාන නෙවෙතන වචනේ වෙනස්ලා තියෙනවා. මේ මෙතන මෙන්නෝනි මෙවැනි සොහොන් හැඳින්වීමට භාවිතා කරලා තියෙන්නේ මේ බරණි සුසාන කියන එක තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒකට මේ බරණි සුසාන කියන වචනේ තමයි මෙතෙන්ද එන්න ඕනේ. එහෙත් ඒවා කිසිවක් කුමන කාලයකට අයත්යි නිශ්චිතව සොයාගෙන නැහැ. මේ ඌව පළාතේ හල්දුම්මුල්ල සහ බෙරගල පිහිටි මේ පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන භූමි දෙකක පුරාවිද්‍යාත්මක දැනීම් සිදු කරලා තියෙනවා. එතකොට මේ ඌව පළාතේ හල්දුම්මුල්ල සහ බෙරගල පිහිටි පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන භූමි දෙකක පුරාවිද්‍යාත්මක දැනීම් කටයුතු සිද්ධ කරලා තියෙනවා. එතකොට ඔයාලා ලියන්න පුළුවන් මෙතන පූර්ව ඓතිහාසික යුගයට අයත් දැනීම් සිදු කරලා තියෙනවා කොහෙද? හල්දුම්මුල්ල සහ බෙරගල. ඌව පළාතේ හල්දුම්මුල්ල සහ බෙරගල මේ දැනීම් කටයුතු සිද්ධ කරලා තියෙනවා. මෙම සුසාන භූමි වලට භස්මාවශේෂ තැන්පත් කොට ඇත්තේ අමු මැට්ටෙන් සකසන ලද ඔරුවක හැඩැති බේසමක මේ භස්මාවශේෂ බහලු මැටි වලක් තැන්පත් කිරීමෙහි දී අනුගමනය කර ඇති ක්‍රමය. ඒ කියන්නේ මෙම සුසාන භූමි වල භස්මාවශේෂ තැන්පත් කොට ඇත්තේ අමු මැට්ටෙන් සකසන ලද ඔරුවක හැඩැති බේසමක තමයි මේ භස්මාවශේෂ බහලා තියෙන්නේ. මේ මැටි වලන් තැන්පත් කිරීමෙහි දී අනුගමනය කර ඇති ක්‍රමයේ විදිහට තමයි සලකන්නේ. මොකද මේ භස්මාවශේෂ තැන්පත් කරන්නට මත්තෙන් මෙම මැටියොරු තුල මිනිස් ඇටසැකිලි ආදාහනය කරලා තියෙනවා. ඒකට භස්මාවශේෂ තැන්පත් කරන්නට මත්තෙන් මෙම මැටි තුල මිනිස් ඇටසැකිලි ආදාහනය කරලා තියෙනවා. පැහැදිලි නේද ඒ ටික? එතකොට අපිට එහිදී මේ ගින්නට හසුවීම නිසා අමු මැට්ටෙන් තැන්වලද මේ ඔරු මැනවින් පිලිසී තිබෙනවා. ඒවා දීර්ඝ කාලයක් තිස්සේ නොනැසී පවතින්නට බලපෑ හේතුව මේ කියන්නේ භස්මාවශේෂ තැන්පත් කරලා තියෙන මේ මැටියොරු තුල මිනිසෙට සැකිලි ආදාහනය කරලා තියෙන ඒක ගින්නට හසුවීම නිසා අමු මැට්ටෙන් තන ලද ඔරු මැනවින් පිලිසී තිබෙනවා. ඒක නිසා මේවා දීර්ඝ කාලයක් පුතේ පැවතින්නට හේතුවක් වෙලා තියෙනවා. කොට මේ ටික පැහැදිලිව අපි දැන් කතා කරේ මේ පූර්ව ඓතිහාසික යුගය නැත්නම් මුල් ඓතිහාසික යුගය පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස ආරම්භය සම්බන්ධව ජනාවාස ආරම්භ වුණේ කොහොමද? මේ පූර්ව ඓතිහාසික යුගයේ බිහිවීම සිද්ධ වුණේ කොහොමද? ජනාවාස මේ කොහොමද මේ ජනාවාස පැවතියේ කියන එක සම්බන්ධව අපි කතා කරා දුවේ පුතේ. ඔයගොල්ලන්ට මේ ටික පැහැදිලි නේද දැන්? හරි. අපි ඊට පස්සේ බලමු ඊටු කොටස. මෙතන දීලා තියෙන්නේ මේ තමුල්ලන්නපුර ඉබ්බන්කත සුසාන භූමියේ හමු මේ ශිලා මණ්ඩු සාකේතයක් තමයි මෙතන ඔයගොල්ලන්ට මේ පෙන්නලා තියෙන්නේ. මේ සුසාන ගර්භය තුළ මිනිස් අවශේෂ සහිත මැටි බඳුන් තැන්පත් කොට තිබිලා තියෙනවා. මේ මේක මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුග්‍රහයට තමයි මෙව කැණීම් කටයුතු සිද්ධ වෙන්නේ. පැහැදිලි නේද ඒක? හරි. අපි ඊට පස්සේ බලමු මේ ජනාවාස ස්වභාවය මොනවද කියන්නේ ජනාවාස වල ස්වභාවය කෙසේද පැවතියේ කියලා. අපි ජනාවාස වල ස්වභාවය ගත්තහම මේ ප්‍රාග්ඓතිහාසික යුගයේ ගත කළ දඩයම් ජීවිකාව අවසන් කර ස්ථීර ජනාවාස සහ වාසස්ථාන ගොඩනගා ගැනීම
මේ යුගයේ තුල සිදු වූ වැදගත් ලක්ෂණ. ඒකට තාපයිතිහාසික යුගයේ ගත කළ මේ දඩයම් ජීවිකාව අවසන් කරලා ස්ථීර ජනාවාස පිළිතුවා ගැනීම මේක දකින්න ලැබෙන වැදගත් ලක්ෂණ. ඒ කියන්නේ ස්ථාවරතාවය. එතකොට ස්ථීරවාසීතාවය එතකොට සෙටලිසම් කියන එක අනුවෙන් හැඳින්වෙන්නේ මේ ලක්ෂණ පිළිබිඹු කරන ප්‍රධාන සාක්ෂිය නම් ඒ යුගයට අයත් දැනට සොයාගෙන තිබෙන නිවාස අවශේෂ. අපිට දැන් මේ ස්ථිරවාසීතාවය කියන්න පුළුවන් දැනට හොයාගෙන තියෙන මේ නිවාසවල සාධක අනුව. ඉතින් දුවේ පුතේ මේ 2009 වසරේදී එවැනි නිවාසයක් අපිට හම්බලා තියෙනවා කොහෙන්ද? මේ රත්නපුර පිහිටි උදරංච මඩම නම් ස්ථානයේ හැඳින්වෙන ගම්මානයක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වුණා. ඒ නිවස මීටර් 10ක් 10.02.2ත් සහ 6.6.8 ප්‍රමාණයේ ආයත චතුරස්‍රාකාර හැඩයෙන් යුක්ත වූවක් මේ නිවාසය. කොට මෙතන ලියා ගන්න පුතේ අපිට මේ ස්ථාරවාසීතාවය හම්බුනේ ස්ථාරවාසීතාව කියලා ඇසේ උදාහරණ ලියා ගන්න අපිට කොහෙන්ද හම්බෙන්නේ කියලා 2009 රත්නපුර උදරංච මඩම හම්බ වෙන ස්ථානයේ ඒකේ චතුරස්‍රාකාර මේ ආයත චතුරස්‍රාකාර හැඩයෙන් යුක්ත වූක මේ නිවසක තමයි අපිට හම්බ වෙන්නේ. ඒකේ නිවස මීටර් 10.2.0 සහ 6.8.0 කියන ප්‍රමාණයෙන් තමයි අපිට නිවාසයේ සාධක හම්බ වෙලා තියෙන්නේ. කොට මේක මෙහි ඉදිරිපස සහ පසුපස කොටස් බිත්තියකින් වෙන් කර තිබිලා තියෙනවා. මේකේ ඉදිරිපස හා පිටිපස කොටස් මේ බිත්තියකින් වෙන් කරලා තිබිලා තියෙනවා. මේ නිසා අපිට නිවසේ බිත්ති වරිච්චි මැටියෙන් ඉදිකර වරිච්චි බිත්ති කියන එක ඔයාලා දන්නවනේ. මොකද ඔයාලා ඉගෙනගෙන තියෙනවා කලින් වරිච්චි බිත්තියක් කියන්නේ. කොට ඉදිකොට තිබු අතර වහලේ ඉලුක් හෝ එවැනි දෙයකින් තමයි ඒ ඉදිකිරීම කරලා තියෙන්නේ. ඒකයි අපිට මේගේ සාධක කියන්නේ නිවස ඉදිකරලා තියෙන බවට බිම් මට්ටමේ සාධක හම්බුනාට අපිට මේ බිත්තිය ඉතුරු වෙලා නැහැ. මේව වරිච්චි බිත්තියෙන් ඉදිකරලා වහලේ ඉලුක් හෝ එවැනි දෙයක් මේ ආවරණය කරන්න යොදා ගන්නට ඇතයි කියලා විශ්වාස කරනවා. එතකොට මේක ගත්තාම ජනාවාසවල ස්වභාවය ගත්තාම ප්‍රාග්ඓතිහාසික යුගයේ කළ දඩයම් ජීවිකාව අවසන් කළා ස්ථීර ජනාවාස හා වාසස්ථාන ගොඩනගා ගැනීම මේ යුගයේ සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා ස්ථාරවාසීතාව කියලා. මේ ලක්ෂණ පිළිබිඹු කරන ප්‍රධාන සාක්ෂිය මේ යුගයට අයත් දෑ සොයාගෙන තිබෙන නිවාස අවශේෂ. ඒකට උදාහරණයක් තමයි මේ 2009 වසරේදී රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි උඩරංච මඩම ගම්මානයෙන් සොයාගෙන තියෙනවා. නිවාසයේ මීටර් 10.2.0 සහ වැඩි කිරීම 8.6.8.0 ප්‍රමාණයෙන් සහ චතුරස්‍රාකාර හැඩයෙන් යුක්ත මේ බිත්ති වෙන් කරලා තියෙනවා. එතකොට මේවා බිත්ති වලින් මේ බිත්ති ගොඩක් වෙලාවට වරිච්චි නැත්තම් මේ වරිච්චි මැටියෙන් ඉදි කරලා තියෙන්නේ නැති කියලා විශ්වාස කරන ඒවම වහල ඉලුක්කෝ එවැනි සෙවිලි කිරීම දෙයක් යොදා ගන්නට ඇතයි කියලා විශ්වාස කරනවා. කොට ඔය ටික පැහැදිලි නේද ඔයාලට? හරි. අපි බලමු ඊළඟට මේ ජීවන රටාව. ජීවන රටාවේ ඔයගොල්ලන්ට දීලා තියෙනවා මේ නිවස කාර්යය. මේකේ දීලා තියෙන්නේ නිවස දීලා තියෙන ක්‍රිස්තු පූර්ව 1129 මේ උදරංච මඩම ඉදිකර තිබූ නිවාසයක් දැක්වෙන චිත්‍රයක් තමයි මේ පැනීමෙන් මතු කර ගන්නා ලද අත්තිවාරමේ සැලැස්ස අනුව නිර්මාණය කරන අද මේ වගේ දැන් හම්බෙලා තියෙන සාධකය අනුව අපිට හම්බෙලා තියෙන සාධක අනුව මේ විදිහට තියෙන්නේ නැත්තේ කියලා මේක චිත්‍රයකට ගොඩනගලා තියෙනවා. මේ වගේ වරිච්චි කොට බිත්ති සහ කුඩා නිවසක් තියෙන්නේ නැතයි කියලා මේ චිත්‍ර ශිල්පියා මේ විදිහට මේ හම්බෙලා තියෙන සාධක අනුව ඉති නිර්මාණය කිරීම සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු මේ
ජීවන රටාව මොන විදිහටද පැවතුනේ කියන එක සම්බන්ධව කතා කරද්දී ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් ජීවන රටාව කෙබඳු ස්වරූපයකින් පැවතියේද යන්න සම්පූර්ණයෙන් වටහා ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි තවමත් අපිට ලැබිලා නැහැ. එතකොට දැනට තියෙන සාධක අනුව වශයෙන් අපිට කැණීම් කර තිබෙන මේ සුසාන භූමි වලින් බැවිත් ඒවායේ සොයාගත හැකි ඒ කාලයේ සාමාන්‍ය ජන ජීවිතයට අයත් සාක්ෂි සීමිතයි. ඒ කියන්නේ ඒ කාලේ සාමාන්‍ය ජන ජීවිතයට අයිති සාක්ෂිතා සීමිතව තමයි අපිට ලැබෙන්නේ. මේ පිළිබඳව යම් තරමකින් හෝ අදහසක් ලබා ගැනීමට ඉවහල් වන්නේ රංචමඩම උඩ රංචමඩම නිවාසික ස්ථානයේ කළ කැණීමෙන් ලද තොරතුරු. යම් තරමකින් හෝ අදහසක් ලබා ගැනීමට ඉවහල් වන්නේ උඩ රංචමඩම නිවාසික ස්ථානයේ කළ කැණීමෙන් ලැබෙන තොරතුරු අනුව තමයි අපිට යම් කිසි තොරතුරක් ලැබෙන්නේ. එතකොට මේ උඩ රංචමඩම දී කණින ලද ප්‍රදේශ අනුව මේ උඩ රංචමඩමේදී කණින ලද මීට වසර 3129 ඊට කාලයේදී ඉදි කරන ලද නිවාසයක සාධක අපිට හම්බ වෙලා තියෙනවා. ඒ වගේම තමයි පැරණි වළංකටු රාශියක් සොයා ගැනීමට හම්බ වෙලා තියෙනවා. ඒ වගේම ඒවා අතර පින්තාරු කළ වළඳකට අයත් කැබලි ගණනාවක්ද හම්බ වෙලා තියෙනවා. පැරණි වළංකටු රාශියක් සොයා ගන්නවා. ඒවා අතර පින්තාරු කළ වළඳකට අයත් කැබලි ගණනාවක් හම්බ වෙලා තියෙනවා. එතකොට සුදු පැහැති පසුබිමක රතු පැහැයෙන් ඉරි යොදා එම වළඳේ පිටපැත්ත සහ අඩියේ යටිපැත්ත අලංකාරය කරලා තිබිලා තියෙනවා. සුදු පැහැති පසුබිමක රතු පැහැයෙන් ඉරි යොදා එම වළඳේ පිටපැත්ත සහ අඩියේ යටිපැත්ත අලංකාරය කරලා තිබිලා තියෙනවා. එවැගේම දුවේ පුතේ මේ ඉරි යොදා තිබෙන සමමිතික ආකාරය අනුව එම වළඳ සකපෝරුව භාවිතා කොට තනන ලද්දක් බව ස්ථිරයි. ඒ කියන්නේ මේ යොදමී වළඳේ ගත්තහම මේ සම්මිතික ආකාරයට අනුව මේ රේඛා ඇඳලා තියෙන නිසා අපිට කියන්න පුළුවන් මේ වළඳ සකපෝරුවේ භාවිතා කරලා හදන ලද්දක් කියලා ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්. ඉන්දුවේ පුතේ මෙවැනි වළඳක කොටස් අපිට හම්බ වෙන්නේ කොහෙන්ද? මේ හල්දුල් මුල්ලේ නේවාසික ස්ථානයක් කැණීම් කිරීමෙන් තමයි අපිට සොයා ගන්න හැකි වෙලා තියෙන්නේ. මෙවැනි තවත් වළඳක කොටස් අපිට හම්බ වෙනවා කොහෙන්ද? මේ හල්දුල් මුල්ල ස්ථානයේ නේවාසික කැණීමක් කිරීමෙන් අපිට මේ සාධක හම්බ වෙනවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් මේ කැණීමට ලක් කළ නිවාසයේ මුළුතැන්ගේ මෙවලම් කිහිපයක් හම්බ වෙලා තියෙනවා. කැණීමට ලක් කළ නිවාසයේ මුළුතැන්ගේ මෙවලම් කිහිපයක් අපිට හම්බ වෙලා තියෙනවා. අපිට පැහැදිලි නේද ඒ ටික? කොට අපි ගෞඩ රංචමඩමේ කරන කැණීමේ වසර 1329කට ඉහත කාලයේදී ඉදි කරන ලද නිවාසයක්. එහි ඇතුළත තිබී පැරණි වළංකටු රාශියක් සොයාගෙන තියෙනවා. ඒ අතර පින්තාරු කර වළඳකට අයත් වළං කැබලි හම්බ වෙලා තියෙනවා කිව්වා. ඒ වගේම මේකේ සුදු පැහැති පසුබිමක රතු පැහැයෙන් ඉරි යොදා වළඳේ පිටපැත්ත සහ අඩියේ යටිපැත්ත අලංකාරය කරලා තියෙනවා. ඒකට ඉරි යොදා තිබෙන මේ සමමිතික ආකාරය අනුව මේ වළඳ සකපෝරුවක සකස් කරා කියලා ස්ථිර වශයෙන් කියන්න පුළුවන්. ඒ වගේම මේ වළඳේ කොටස් තවත් වළඳක කොටස් අපිට හම්බ වෙනවා හල්දුල් මුල්ලේ නේවාසික ස්ථානයක් කැණීම් කිරීම. මෙහිදී අපිට හම්බ වෙනවා ඒ වගේම නිවාසයේ මුළු තැන්ගේ මෙවලම්ද අපිට මේ තුලින් හම්බ වෙලා තියෙනවා. පැහැදිලි දේ ටික හරි. අපි බලමු. ඇස් අපි කියවනේ මේ ගල් අතර අපිට ප්‍රධාන වශයෙන් හම්බ වෙනවා ගල් මෙවලම් සහ යකඩ මෙවලම්ද හම්බ වෙලා තියෙනවා. ඒ අතර අපිට ගල් මෙවලම් සහ යකඩ මෙවලම් හම්බ වෙලා තියෙනවා. භාණ්ඩ එකතුවේ වැඩි ප්‍රමාණයක් ගල් මෙවලම් තිබීමෙන් පෙනියන්නේ යකඩ භාවිතයේ ඒ වන විට වුණට නව අත්දැකීමක් තිබූ බවයි. ඒ කියන්නේ මේ යකඩ භාවිතයේ අපිට සම්බන්ධව සාධක හම්බ වෙනවා මේ කාලේ. ඒත් මේ වගේම පෙනියන්නේ යකඩ භාවිතයේ ඒ වන විට වුණට නව අත්දැකීමක් තිබූ බව තමයි අපිට ඒකෙන් සඳහන් කරන්න පුළුවන්. එසේ මේ මුළුතැන්ගේ තිබූ වෙනත් සුන්බුන් අතර එම නිවාසයේ වාසය කළ පුද්ගලයන් සඳහා පුද්ගලයන් ආහාර සදා දඩයම් කරන ලද සතුන්ගේ ඇටසැකිලි හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ මුළුතැන්ගේ
තිබූ වෙනත් සුන්බුන් අතර නිවාසයේ වාසය කර පුද්ගලයන් ආහාරය සඳහා දඩයම් කරන ලද සතුන්ගේ ඇටකටු ඉතිරි වෙලා තියෙනවා. ඒවා එතකොට මේ ඇටකටු අපිට කියන්න පුළුවන් ගව, මුවා, ගවයා, වල්ලූරා සහ දඬුලේනා යන සතුන්ට ඒවා ආයත් ලෙස සලකන්න පුළුවන්. මේ සාක්ෂි මගින් පෙන්වා දෙන්නේ කෘෂිකාර්මික දිවිපෙවතකට හුරු වූද සතුන් දඩයම් කිරීම ඔවුන් විසින් සම්පූර්ණයෙන්ම අතහැර නැති බවයි තමයි අපිට මේකෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ මේ නිවස තුළ තිබී සොයා ගන්නා ලද දේ අතර අපිට හම්බ වෙනවා මැටි පබළු. මැටි පබළු කිහිපයක් හම්බ වෙනවා. මේ කාන්තාවන් ඇස්සලුන් කර තැබීමට භාවිතා කරන ලෝහ කූරක්, සිරුර වර්ණ ගැන්වීම සඳහා භාවිතා කරන ලද කහ රතු පැහැති ගුරු ගල් දෙකක්ද, ඒවා උරච්චි කිරීම සඳහා යොදා ගන්න ඇඹරුම් ගල් දෙකක්ද මේ වගේ හම්බ වෙලා තියෙනවා. එතකොට මේ රූ සපුව අලංකාර කර ගැනීමට මහන් තුනන්දුවක් දක්වා ඇති බව මේකෙන් පැහැදිලි වෙනවා. එතකොට දුවේ පුතේ අපි මේ ලෝහ කූරු මේ වගේ දේවල් භාවිතා කිරීම තුළින් අපිට කියන්න පුළුවන් මේගොල්ලෝ මේ සඳහා ඒ කියන්නේ මේ රූ සපුව අලංකාර කර ගැනීම සඳහා මේ භාවිතා කරනවා කියන්නේ ඉතා කුඩා ලෝහ කූරක් වෙනවා. ඒකට මේ වගේ දේවල් හම්බ වීම නිසා අපිට කියන්න පුළුවන් මේ සඳහා මේ කාන්තාවන් මේ නන්දුනා කියන්නේ. එතකොට අපේ රූපලවන්නා කටයුතුත් මේ විදිහට සිද්ධ වෙලා තියෙනවා. ඒකට ජීවන රටාව මොන ආකාරයෙන්ද පැවතුනේ කියලා ඉතා පැහැදිලි තොරතුරක් අපිට මේකෙන් ලබා ගන්න පුළුවන්. පැහැදිලි නේද ඔයාලට ජනාවාසල ස්වභාවය මොන ආකාරයෙන්ද සිද්ධ වුනේ කියන එක මේ අනුව පැහැදිලි වෙනවා. තාක්ෂණය ගැන කතා කරද්දී දුවේ පුතේ අපිට මේ තාක්ෂණය සම්බන්ධව ප්‍රධාන වශයෙන්ම අපිට අපි කියවනේ අර මැටි බඳුනක් හම්බලා තියෙනවා කියලා නේද? ඔබට ක්‍රිස්තු පූර්ව 1129 දින සිට නිර්ණ වී තිබෙන මේ උඩරංච මණ්ඩලයේ පැරණි වාසයක සොයා ගන්නා ලද පින්තාරු කළ මැටි බඳුනක සාධක අපිට හම්බලා තියෙනවා. මේවා ඉතා පැරණි කාලයට අයිති. මේ වළං සෑදීමේ තාක්ෂණය ඉතා දියුණුව පවතින්නේ නැතයි කියලා තහවුරු කරගෙන තියෙනවා. ඒතකොට මේ ඡායාරූපයේ දකුණු පැත්තෙන් මේ පෙන්වලා තියෙන්නේ මේ මැටි වළඳ මේ විදිහට තියෙන්නේ නැති කියලා. මොකද මේ හම්බලා තියෙන සාධක අනුව සකස් කරලා ජ්‍යාමිතිකව මේ විදිහට තියෙන්නේ නැති කියලා නිර්මාණය කරපු චිත්‍රයක් තමයි මෙතනදී තියෙන්නේ. කියන්නේ පරණ කාලේ අපි කිව්වර සුදු පසුබිමේ මේ ඉරි වලින් දක්වලා තියෙන පින්තාරු කරලා තියෙනවා කියලා. ඒ ගැන අපි කතා කරේ මේකෙදී. ඊට පස්සේ දුවේ පුතේ අපි කතා කරා මේ ප්‍රාග්ඓතිහාසික අවධියේදී ගල් ආයුධ තාක්ෂණය කෙමෙන් මිදී ගොස් මේ ලෝහ තාක්ෂණය සහ මැටි බඳුන් නිපදවීමේ තාක්ෂණය කෙරෙහි පරිවර්තනය වුණා කියලා. එතකොට මේවා පූර්ව ඓතිහාසික යුගය නමින් හඳුන්වන කාල පරිච්ඡේදයේදී තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට අපි කිව්වා මේ ලෝහය ලෙස යකඩ භාවිතා කිරීම ආරම්භ වීම නිසා මේ යුගයේ වැසියන්ට වඩා කාර්යක්ෂම ලෙස තමන්ගේ දිනදා කටයුතු කර ගැනීමට හැකියාව ලැබුණා. ඒකෙදී අපි කිව්වා පුදුවේ පුතේ මේ යකඩ ශක්තිමත් ලෝහයක් නිසා කැලෑ එලි පෙහෙර කිරීම, පොළව කෙටීම සහ සීසෑම ආදී කටයුතුවලදී මේවා ඉතා පහසුවක් වෙන්නේ නැtei කියලා අපි කතා කරා. අපිට කිව්වා මේ උඩ රාජ්‍ය මණ්ඩලයේ පැරණි නිවාසයෙන් සොයා ගන්නා ලද පින්තාරු කරන ලද මැටි බඳුන ඒ කාලයේ පැවති මැටි බහන්න නිපදවීමේ තාක්ෂණය සම්බන්ධව අපිට උසස් තාක්ෂණික ප්‍රමිතියේ ස්වරූපය මෙතනදී පෙන්වලා දීලා තියෙනවා. ඉතින් පුතේ අපි මේ සම්බන්ධව කතා කරද්දී මේ නිවාස ඉදිකිරීමේ තාක්ෂණයත් යම් එකකින් දියුණුව පැවතුණා. ඒකට උදාහරණය තමයි මේ නිවාස ඉදිකිරීමේ තාක්ෂණය සම්බන්ධව අපිට මේ භාවිතා කරා කියන්නේ විශේෂයෙන්ම මේ ගිලා නොබසින ලෙස ගෙබිම සකස් කරලා තියෙනවා. පොළොවට ලම්බාකාර වෙන ලෙස බිත්ති ඉදිකිරීමට හදාගෙන තියෙන. ඊට පස්සේ ඒකට උදාහරණය මොකද්ද? මේ උඩරංච මඩම නිවාසයේ කැණීම් කටයුතු වලදී මැටි පබළුවක් සොයාගෙන තියෙනවා. එමගින් පෙන්눔 කරන්නේ මේ පබළු නිපදවීමේ තාක්ෂණය
මේ යුගයේ පැවති බවත් මේ පපළුණු ඉපදවීමට අවශ්‍ය සූක්ෂම දැනුම තිබිලා තිනවා. මොකද මේ සූක්ෂම තාක්ෂණය යොදාගෙන ඒකට සූක්ෂම දැනුම යොදන්න ඕනේ. මොකද ඒකට හේතුව තමයි මැටි පබළුවක් කියන්නේ ඉතා කුඩා කොටසක්. එතකොට ඒ වගේ දේවල් ඉපදවන්න නම් මේගොල්ලොන්ගේ තාක්ෂණය විශාල වශයෙන් දියුණු වෙන්න ඕනේ. එතකොට මේ තාක්ෂණය මේගොල්ලොන්ගේ මොන ආකාරයෙන්ද තිබ්බේ කියන එක අපිට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ගල් ආයුධ මේ සහ ලෝහ තාක්ෂණය මහා මැටි බඳුන් තාක්ෂණයට යොමු වෙනවා මේ ගල් ආයුධ තාක්ෂණයෙන් මිදිලා. එතකොට ඒ වගේම තමයි මේ කාල පරිච්ඡේදයේදී වැඩි වශයෙන් ලෝහ භාවිතය ආරම්භ වුණාත් එක්කම මේ මිනිසුන්ගේ වැඩ කටයුතු පහසු වෙනවා. ඒකට කැලෑලි පිහිලි කිරීම, පොළව කැටීම, සීසෑම ආදිය සඳහා මේ කටයුතු පහසු කරගන්න ලෝහ යොදා ගන්නවා. එතකොට උඩරංජ මණ්ඩලයේ පරිනිවාසයෙන් සොයා ගන්නා ලද පින්තාරු කරන මැටි බඳුන ඒ කාලයේ පැවති මැටි භාණ්ඩ නිපදවීමේ තාක්ෂණය සහ උසස් ප්‍රමිතීන් ගැන හොඳම සාධකයක්. විශේෂයෙන් ගිලා නොබසින ලෙස ගෙමුම සකස් කර ගැනීම සහ පොළොවට ලම්බාකාර වෙන ලෙස බිත්ති සකස් කිරීම සම්බන්ධව අපිට සඳහන් කරන්න පුළුවන්. ඒකෙදි මේ උඩරංජ මණ්ඩල නිවාසයේ කැණීම් කටයුතුවලදී මැටි පබළුවක් සොයාගෙන තියෙනවා. එමගින් අපිට කියන්න පුළුවන් පබළු නිපදවීමේ තාක්ෂණය එකල කොහොමද පැවතුනේ කියලා. ඉතින් දුවේ පුතේ අපි අද මේකදී කතා කරේ පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස මොන ආකාරයෙන්ද සිද්ධ වුනේ කියලා. අපි කිව්වා මම ආයෙ නැවත මතක් කරගෙන යන්නම්. ඕගොල්ලන්ට මුල ඉඳන් බලාගෙන ඉන්න පුළුවන්. එතකොට ප්‍රාක් ඓතිහාසික යුගයේ අවසානය ඓතිහාසික යුගයේ ආරම්භයත් අතර කාල පරිච්ඡේදය තමයි අපි මේ පූර්ව ඓතිහාසික යුගය ලෙස හඳුන්වන්නේ කියලා අපි කතා කරනවා. ඒකට අපි මේකට තව නමක් කියනවා. මොකද්ද? සංක්‍රාන්තික යුගය කියලා කියනවා. එතකොට මේ කාලේ පිලිස්සු මැටි වලම් භාවිතය ක්‍රමවත් සුසාන විධි ක්‍රමයක් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම යකඩ ලෝහ භාවිතා කරලා තියෙනවා. සහ ස්ථීර ජනාවාස සහ කෘෂිකර්මාන්තය ආරම්භීම මෙකල සිද්ධ වෙලා තියෙනවා. ඊට අපි කිව්වා පූර්ව ඓතිහාසික යුගයේ බිහිවීම සම්බන්ධව කතා කරා. එතනදී අපි කිව්වා ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේ ආරම්භයත් ප්‍රාක් ඓතිහාසික යුගයේ අවසානයත් අතර කාල පරිච්ඡේදය සංක්‍රාන්තික සමය තමයි අපි මේ පූර්ව ඓතිහාසික යුගයේ විදිහට සැලකෙන්නේ. ප්‍රාක් ඓතිහාසික යුගයට අයත් ගල්මෙවලම් තාක්ෂණය සහ දඩයම් ඇතුළු ආහාර එකතු කිරීමේ යැපීම් ක්‍රම යටපත් වෙනවා. ඒ වගේම ශාකාහාර මත වැඩිමින් ජීවත් වෙන්නට පටන් ගන්නවා. ඒ වගේම තමයි ලෝහ භාවිතය කෙරෙහි නැඹුරුවක් දක්වනවා සහ මේ හිකිවන මේ පරිවර්තනයක් එකපාරට පරිවර්තනයක් වෙන්නේ. නමුත් කාලෙන් කාලේ මේ පරිවර්තනය සිද්ධ වෙනවා. ඊට පස්සේ එවැනි පරිවර්තනයක් ජනනය කිරීම කිසියම් ප්‍රබල හේතුවක් අවශ්‍ය වෙනවා. එතකොට ඒ ගැන කතා කරද්දී මේ සංස්කෘතික පරිවර්තන ගැන කතා කරද්දී දුවේ පුතේ ඔයගොල්ලන්ට මතකද? දේශගුණික විපර්යාස සම්බන්ධව අපි කතා කරා. ඒ කියන්නේ මේ හොලෝසීන යුගය නමින් හැඳින්වෙන මෑත අවධියේදී භවති භූ අවධියේ මේ භාගයේ එනම් මේ ක්‍රිස්තු පූර්ව 450 වකවානුවේදී සමස්ත දකුණු ආසියානු කලාපයටම බලපාමක් ඇති කළ දේශගුණික විපර්යාසයක් ගැන පුරාවිද්‍යාඥයෝ වගේම මේ පුරාණ දේශගුණය පිළිබඳ විශේෂඥයෝ සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ අයිස් යුගයේ අවසන් වීමත් එක්ක ලෝකය උණුසුම් වෙන්න පටන් ගන්නවා. උණුසුම් වෙන්න පටන් ගත්තට පස්සේ මේ කුෂ්කර්මාන්තයට අවශ්‍ය සුදුසු පරිසරයක් ගොඩ නැගෙනවා. ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගය පිළිබඳව පැමිණිතම සාධකයක් වන්නේ ක්‍රිස්තු පූර්ව 2400ට දැනට කර තිබෙන පුරාවිද්‍යාත්මක ගවේෂණවලට අනුව මෙම යුගයට අයත් සාක්ෂි වඩාත් පැහැදිලිව අනාවරණය වෙලා තියෙනවා. මේක සබරගම පළාතේ ඊශාන දිග කොටසෙන් සහ ඌව පළාතේ නිරුත දිග කොටසෙන් තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. ඊට අමතරව මියගිය අය වෙනුවෙන් ඉදිකර ඇති මහා ශිලා සුසාන නැත්නම් මෙගලිතික් බෙරියල් සම්බන්ධව ශ්‍රී ලංකාවේ පුරාණ පූර්ව ඓතිහාසික යුගයේ සංස්කෘතිය හැදෑරීමට යොදාගත හැකි ප්‍රධාන අංගයක් වෙනවා. මේ සුසාන වලින් එක් වර්ගයක් විශාල ගල් පතුරු එක් කරලා චතුරස්‍රාකාර හැඩයට සකස් කරා කියලා පිටුව මේ ගල් පුවරු ආවරණය කරලා තියෙනවා. එහි ඇතුළත මිනිස් භෂ්මාවශේෂ සහිත මැටි බඳුන් තැපත් කරලා තියෙනවා. මේවා හඳුන්වනවා ශිලා, මංජුසා, මේ සොහොන් කියලා. එතන ක්‍රිස්ටල් බෙරියල් කියන නමෙන් තමයි මේවා හඳුන්වලා තියෙන්නේ.
අපිට ඒකට උදාහරණයක් හම්බ වෙනවා. මධ්‍යම පළාතට අයත් දඹුල්ලට නොදුරුව පිහිටා ඇති ඉබ්බන්කටුව මහ සුසානයේ යාපහුවේ පිහිටි ගල්සොහොන් කනත්ත නමින් හැඳින්වන සුසාන භූමියත් ගලේ වෙලට නොදුරින් පිහිටලා තියෙන යටිගල් පොත්තේ සුසාන භූමියක් දැනට කැණීම් කරලා තියෙනවා. ඒවට ලැබෙන විද්‍යාත්මක දින නිර්ණ ක්‍රිස්තු පූර්ව 750 400ත් අතරට යනවා. එතකොට අපි කිව්වා මේ මහා සුසාන සම්ප්‍රදායට අයත් තව සුසාන කිහිපයක් පිළිබඳ ලංකාවෙන් හම්බ වෙනවා. එතකොට මේ වගේ කුඩා මැටි බඳුන් විශාල මැටි බඳුන් වල බහා තියෙනවා අපිට දක් ගන්න පුළුවන්. ඒවා කියනවා බරණි සුසාන යනුවෙන් හඳුන්වනවා. එතකොට ඌව පළාතේ හල්දුල් මුල්ල සහ බෙරගල කියන ස්ථානයෙන් පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන දෙකක කැණීම් කටයුතු සිදු කරලා තියෙනවා. මැට්ටෙන් සකසන ලද ඔරුවක් හැඩති බේසමක මේ භස්ම අවශේෂ බහලු මැටි වලක් තැන්පත් කරලා තියෙනවා. මේ එහිදී අනුගමනය කරලා තියෙන ක්‍රමය. ඊපස්සේ භස්ම අවශේෂ තැන්පත් කරන්නට මත්තෙන් මෙම මැටියරු මිනිස් සැටසැකිලි ආදාහනය කර තිබෙනවා. එහි ගෙන්නට හසුවීම නිසා අමු මැට්ටෙන් තනන ලද මැනවින් නොව පිළිසීම් කටයුතු සිද්ධ කරලා තියෙනවා. ඒවා දීර්ඝ කාලයක් තිස්සේ නොනැසී පවතින්නට බලපෑ හේතුවද එය බව සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරා දුවේ පුතේ ජනාවාසවල ස්වභාවය සම්බන්ධව. මේ ඓතිහාසික යුගයේ ගත කල දඩයම් ජීවිකාව අවසන් කර ස්ථීර ජනාවාස සහ වාසස්ථාන ගොඩනගා ගැනීමට මේ යුගය තුල සිදු වැදගත් ලක්ෂණය තමයි ස්ථාර වාසීතාව. ඒක ස්ථාර වාසීතාව කියන්නේ මොකක්ද? මේ අපිට කියන්නේ ස්ථිර ජනාවාස ආරම්භ කිරීම පටන් ගන්නවා. මේකට අපේ හම්බුන සාධක තමයි 2009 වසරේදී මේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි උඩරංච මඩම ගම්මානයේ නිවාසයක් ගැනීම කරනවා. එහිදී නිවාසය මීටර් 10.2.0ක් සහ 6.8.0කින් යුක්ත ප්‍රමාණයේ ආයත චතුරස්‍රාකාර හැඩයෙන් යුක්ත වූවා. එහි ඉදිරිපස සහ පසුපස තියෙනවා කොටස් බිත්තියකින් වෙන් කරලා නිවසේ බිත්ති වඩිච්ච මැටියෙන් ඉදි කරන්නේ නැතයි කියලා විශ්වාස කරන අතර වහලේ ඉලුක්කෝ එවැනි සෙලවිලි කිරීමේ ද්‍රව්‍යයක් යොදා ගන්න නැතයි කියලා විශ්වාස කරනවා. ඊට පස්සේ අපි කතා කරා දුවේ පුතේ ජීවන රටාව සම්බන්ධව. ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් ජීවන රටාව කෙබඳු ආකාරයෙන්ද පැවතියේ කියලා. හැබැයි නමුත් අපිට මේකට තාමත් විශාල වශයෙන් සාධක හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ සුසාන භූමි වලින් සොයා ගන්නා ජීවිත හම්බ වෙන සාධකත් එක්ක සාමාන්‍ය ජන ජීවිතයේ සම්බන්ධ තොරතුරු ඉතා සීමිත ප්‍රමාණයක් තමයි හම්බ වෙන්නේ. තරමක් හෝ අදහසක් ගන්න පුළුවන් මේ උඩරංච මණ්ඩලයේ නිවාසික ස්ථානයේ කළ කැණීමෙන් ලද තොරතුරු නොව ඒකේ සඳහන් වෙන ආකාරයට දුවේ පුතේ උඩරංච මණ්ඩලයේදී කනින්න ලද්දේ මීටර අවුරුදු 3000ට වඩා පැරණි කාලයේ ඉදි කරන ලදැයි සැලකෙන නිවාසයක්. එහි ඇතුළත තිබී පැරණි වළංකටු රාශියක් සොයාගෙන තියෙනවා. ඒව අතර පින්තාරු කළ වළඳකට අය කැබලි ගණනාවක් එකෙදී හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ අපි කිව්වා මේ සුදු පැහැති පසුබිමක රතු පැහැයෙන් ඉරි යොදා වළඳේ පිටපැත්ත සහ අඩියේ යටිපැත්ත අලංකාරය කරලා තියෙනවා කියලා. ඉරි යොදා තිබෙන සමමිතික ආකාරය අනුව මේක සකපෝරුවක් භාවිතයෙන් නිර්මාණය කරන්න නැතයි කියලා. ඊපස්සේ හල්දුන් මුල්ලේ ජනාවාසයක පැවති ස්ථානයක මේ තවත් මේ වගේ ස්ථාන කැණීමකින් මැටිබඳුන් සොයාගෙන තියෙනවා. ඒ වගේම කැණීමට ලක් කර නිවාසයේ මුළු තැන්ගෙයි මෙවලම් කිහිපයක් හම්බෙලා තියෙනවා. මේ මෙවලම් යකඩ සහ ගල් මෙවලම් විදිහට තමයි හම්බ වෙලා තියෙන්නේ. ඒකට අපි කිව්වා මේ මුළු තැන්ගේ සුම්බුන් අතර තිබිලා හම්බ වෙනවා මේ සතුන්ගේ ඇට කැබලි. ඒකට මේගොල්ලෝ සම්පූර්ණ සතුන් දඩියම අතහැරලා නැහැ. මොකද මුවා ගවයා පල්ලුරා සහ දඩුලේනා කියන සතුන්ගේ හම්බුනේ. ඒ කියන්නේ කුෂ්කාර්මිකේ දීපවලකට පුරුදු වුණත් සතුන් දඩයම් කිරීම සම්පූර්ණයෙන්ම අතහැරලා දමලා නැහැ. ඊට අපේ නිවාසය තුළ තිබී හම්බ වෙනවා මැටි පබළු කිහිපයක් සහ කාන්තාවන් ඇසඳුන් කිරීමට භාවිතා කරන ලද ලෝහ කූරක් සහ සිරුර වර්ණ ගැන්වීම සඳහා භාවිතා කරන ලද කහ සහ රතු පැහැති ගුරුගල් දෙකක් හම්බ වෙලා තියෙනවා. ඒවා උරච්චි කිරීමට යොදාගත් ඇඹරුම් ගල් දෙකක්ද ඇතුළත් වෙලා තියෙනවා. මේ සාක්ෂි අනුව අපිට කියන්න පුළුවන් එකල විසූ කාන්තාවන් තමන්ගේ රූසපු අලංකාරය කර ගැනීම සඳහා මහත් උනන්දුවක් දැක්වුවා කියලා. අපි අවසාන වශයෙන් කතා කරා
පූර්වයිතිහාසික යුගයේ තාක්ෂණය සම්බන්ධව ප්‍රාගෛතිහාසික යුගයේ පැවති ගල් ආයුධ සහ ලෝහ තාක්ෂණයේ ගල් ආයුධ තාක්ෂණයෙන් මිදිලා ලෝහ තාක්ෂණය සහ මැටිබඳුන් තාක්ෂණය කෙරෙහි යොමු වීම සිද්ධ වෙනවා. කොට පූර්වයිතිහාසික යුගයේ නමින් හැඳින්වෙන මේ කාල පරිච්ඡේදයේදී ප්‍රධාන වශයෙන්ම මේ කාලේ ලෝහ ලෙස යකඩ භාවිතා කරනවත් එක්ක වැඩ කටයුතු ඉතා පහසු වෙනවා කිව්වා. ඒකෙදී කැලෑලි පෙහෙරි කිරීම, පොළව කෙටීම, සීසෑම ආදී කටයුතු ඉතා පහසුවෙන් කරගෙන තියෙනවා. එසේ උඩ පංච මණ්ඩේ පැන් නිවාසයෙන් සොයා ගන්නා ලද පින්තාරු කරන ලද මැටි බඳුන අපිට එකෙන් කියන්න පුළුවන් මේ සඳහා මැටි භාණ්ඩ නිපදවීමේ උසස් තාක්ෂණයක් පැවතියා කියලා. ඒ වගේම මේ සඳහා මේ තාක්ෂණික දැනුම භාවිතා කරලා විශේෂයෙන් ගෙලා නොබසින ලෙස ගෙවීම සකස් කරගෙන තියෙනවා. පොළව ලම්බාකාරව සකස් කරගෙන ඊර්නද විත්ති දිකිරීම සිද්ධ වෙලා තියෙනවා. උඩරංච මණ්ඩේ නිවාසයේ කැණීම් කටයුතු වලදී මැටි පබළුවක් හොයාගෙන තියෙනවා. ඒකෙන් කියන්න පුළුවන් මේ පබළු නිපදවීමේ තාක්ෂණය මේ යුගයේ පැවති බවත් පබළු ඉතා සූක්ෂම තාක්ෂණයක් යොදාගෙන නිර්මාණය කර ඇති බවත් අපිට මේකෙදී සඳහන් කරන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මම ඔයගොල්ලන්ට පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා පළවෙනි ආරම්භයේ ඉඳලා පූර්වයිතිහාසික යුගයට එනකම් කොටස පළවෙනි වීඩියෝ එකනොත් දැන් දෙවෙනි කොටස අපි කතා කරලා තියෙනවා. මේ කොටසෙත් ඔයගොල්ලන්ට පූර්වයිතිහාසික යුගයේ ඉඳලා පූර්වයිතිහාසික යුගය ඔයගොල්ලන්ට මේ මගේ YouTube channel එකට ගිහිල්ලා මේ ටික බලන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ subscribe කරන්න මගේ YouTube channel එක. ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් වෙනවා වගේම තවත් කාට හරි කෙනෙකුට තවත් ඔයගොල්ලෝගේ යාළුවෙක් සහෝදරයෙක් නැදෑයෙකුට කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලන්ට ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. මොකද මේක සම්පූර්ණයෙන් නොමිලේ යන්නේ. ඔයගොල්ලොන්ගේ data ප්‍රමාණයක් විතරයි වැය වෙන්නේ මේක බලන්න. ඉතින් එහෙම කරලා ඔයගොල්ලෝ බලනවා වගේම තව කෙනෙකුට ලබා දෙන්න. මොකද මේ දවස්වල කෙනෙකුට පන්තියකට සහභාගී වෙන්න නැතුව ඔයාලට ඉතිහාසයේ ගෙදර ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන්. ඉතින් පුතේ දුවේ ඔයගොල්ලෝ මේක බෙදා හරින්න අපේ දැනුම කියන දේ අපි බෙදා දුන්නොත් තමයි අපිට ලැබෙන්නේ. හරිද? ඒක නිසා ඔයගොල්ලෝගේ කැපකිරීම මත ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ඒ ඉගෙනගෙන රටට වැඩදායී පුරවැසියෙක් වෙන්න ඔයගොල්ලෝ දක්ෂ දරුවෝ අපි හැමෝටම තියෙනවා යම්කිසි දක්ෂතාවයක්. ඒ දක්ෂතාවයේ මල්පල ගන්න නම් ඔයගොල්ලෝ ඉගෙනීමේ කෙරෙහි සාර්ථකව මුහුණ දෙන්න නම් ඔයගොල්ලෝගේ කැපකිරීම අවශ්‍යයි. ඉතින් දුවේ පුතේ ඔයගොල්ලෝ ඉතිහාසයේ විෂයට ආසාවෙන් ඉගෙන ගන්න හැම දෙයක්ම ඉතිහාසයේ විෂය වගේම අනිත් විෂයන්ට ප්‍රමුඛත්වය දීලා වැඩ කරන්න. මොකද ඉතිහාසය කියන්නේ අනිවාර්ය විෂයක්. ඒකට ඔයගොල්ලෝ මොනම දෙයකට සමත් වෙලා තියෙනවා. මොකද අනිවාර්ය විෂයන් කීපයක් තියෙනවා. ඒ අතර ඉතිහාසයට ප්‍රමුඛත්වයක් ලැබෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ ඉතිහාසයේ විෂයට ඒ සාමාර්ථයක් ලබා ගන්න කටයුතු කරන්න. මේක අමාරු විෂයක් නෙවෙයි. ඉතා පහසු විෂයක් දුවේ පුතේ. ඉතින් මේ පහසු විෂය ඔයගොල්ලන්ට තවත් පහසු වෙන්න මම ඔයාලට මඟ පෙන්වීමක් කරන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේක අපේ YouTube channel එක subscribe කරලා ඒකේ තියෙන bell icon එක click කරොත් මම ඔයාලට දාන videos බලන්න පුළුවන්. මොකද 10 වසර විතරක් නෙවෙයි 6 ඉඳන් 11 වසර දක්වා පාඩම් ඒ පන්ති වලට අදාළ පාඩම් යනවා. ඒක නිසා ඔයාලට ප්‍රයෝජනයක් වෙනවා වගේම තව ලක්ෂ සංඛ්‍යාතක ලංකාවේ ඉන්න දරුවන්ට මේක ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ දැන් පවතින තත්ත්වයක් එක්ක මේ ඉතිහාසයේ විෂයට තනියම ගෙදර ඉඳලා ඉගෙන ගන්න මේකෙන් අවස්ථාව ලැබෙනවා. ඉතින් දුවේ පුතේ ඔයගොල්ලෝගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලන්ට සුබ දවසක්.